समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता ධම්මස්සවන අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, ඔබ සෑම දෙනෙක්ම මේ සවස් යාමේ සන්ධ්‍යා යාමේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ ඊටාම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තවත් දහම් කරුණක් ඉගෙන ගැනීමේ අභිලාෂය ඇතුව අද මේ උතුම් පින් කටයුත්ත අපට සිද්ධ කරලා දෙන්නට කියලා ඉල්ලා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු වර්ජිනියා නුවර නෝර්ත් වර්ජිනියා වල ජීවත් වෙන මට ඊටාම සමීප මව්පිය දෙපළක් තමයි අද පින්කම සඳහා අපිට ආරාධනා කළේ. අපි බොහෝම මාතෘ ගෞරවයෙන් පීතෘ ගෞරවයෙන් කටයුතු කරන අපේ ශ්‍රියානි ගුණසේකර අම්මත් ඒ වගේම අපේ ගුණසේකර තාත්තත් තමයි හේමචන්ද්‍ර ගුණසේකර තාත්තත් තමයි පින්කම සිද්ධ කරලා දෙන්නට කියලා ඉල්ලා සිටියේ. විශේෂයෙන්ම අපේ මව්තුමියගේ මූලික අපේක්ෂාවක් තිබෙනවා. ඒ තමයි අවුරුදු 23කට කලින් මියගිය එතුමියගේ ආදරණීය පියාණන් වහන්සේ ඇල්බර්ට් අබේගුණසේකර දයාබර පියාණන් වහන්සේටත් අවුරුදු 11කට කලින් මියගිය මල්ලිකා අබේගුණසේකර ආදරණීය මව්තුමියටත් පින් අනුමෝදන් කරන්නට ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනවා. ඊට අමතරව අම්දිරිස් ගුණසේකර දයාබර පියාණන්ට සහ එම මව්තුමියටත් සයිමන් ගුණසේකර දයාබර පියාණන්ට සහ එම මව්තුමියටත් හේමචන්ද්‍ර ගුණසේකර තාත්තගේ අම්මා තාත්තා සහ බාප්පත් කුඩම්මත් කියන පුංචි අම්මත් කියන දෙදෙනාට පින්දීමත් පින්කමේදී බලාපොරොත්තුවක්. ඒ වගේම අපේ ශ්‍රියානි ගුණසේකර මව්තුමිය ඉපදිච්ච දා ඉඳලම බලාගත්තු තවත් උපාසිකාවක් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. ඇය අඳුන්වන්නේ මැනිකා කියලා. ඉතින් දෙවැනි මවක් ලෙස බොහෝම ආදරයෙන් තමන්ව බලාගත්ත තමන්ට උපකාර වුණු ඒ මාතාවත් මිය ගොස් තිබෙනවා. එතුමියට පින් අනුමෝදන් කරන්නටත් විශේෂයෙන්ම අපි වර්ජිනියා වල ඒ නිවසට වැඩම කරාට පස්සේ අපිට බොහෝම සමීප ඒ නිවසේ ජීවත් වුණු තුන්වෙනි කෙනා තමයි පෙරී කියන සුරතල් සත්වයා. ඉතින් පෙරීට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පෙරීත් මිය ගිහිල්ලා දැන් වර්ෂ කීපයක් වෙනවා. ඉතින් තමන්ගේ ගෙදර හදාගත්ත සුරතලාට පින් අනුමෝදන් කරන්නත් තමන්ගේ ජීවිතේ ලොකු රැකවරණයක් දීපු ඒ සත්වයාට තිරිසන් අපායේ ඉපදිලා හිටියත් බොහෝම උසස් ගති තිබිච්ච බොහොම අපූර්ව ගුණ සහිත සත්වයෙක්. ඉතින්
පෙරිටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට හේමචන්ද්‍ර ගුණසේකර ස්වාමි පුරුෂයාණන්ට ඒ වගේම දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන්ටත් අපේ ශ්‍රයානි ගුණසේකර අම්මටත් ඒ වගේම පුද්ගලිකව මටත් ආශිර්වාද කරලා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තමයි මේ උතුම් පින්කම අද සිද්ධ කරලා දෙන්නට කියලා ඉල්ලා සිටියේ. ඉතින් අපේ මේ වෙලාවේ ජපානයේ වැඩ සිටියත් ඒ ඇත්තෝ පුළුවන් හැම වෙලාවකම අපිට කතා කරලා අපේ සුව දුක් අහනවා. අපිට අවශ්‍ය කරන ශක්තිය ආශිර්වාදය හදවතින්ම හැම දවසකම ලබා දෙනවා. ඉතින් අපි ඇත්තටම කොරෝනා වසංගතය නොතිබුණා නම් නියත වශයෙන්ම මේ කාලේ වැඩ සිටින්නේ ඒ ඇත්තෝ අපිට වැඩ සිටින්නට සූදානම් කරපු ආවාසයේ තමන්ගේ කැපවීමෙන් බොහෝම ආදර ගෞරවයෙන් අපි වෙනුවෙන්ම ඒ සංඝාවාසාදිය සූදානම් කරලා මට දරුවෙකුට වගේ බලන මව්පිය දෙපළක්. ඉතින් ඔබ දෙපළගේ මේ ආරාධනාව ඉෂ්ට කරලා දෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම ඔබ දෙපළට වගේම ඔබේ පවුලේ කල්යාණ මිතුරු මිතුරියන්ට නොර්ත් වර්ජිනියාවල ජීවත් වෙන ආශිර්වාද කරනවා. අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙනකොට වාර්තා වෙන මරණ ප්‍රමාණය මිනිත්තුවකට එක පුද්ගලයෙක් වගේ මිය යමින් තිබෙනවා. විශාල පිරිසක් දවසට මිය යනවා මේ දරුණු වසංගතය නිසා. ඉතින් ඔබ දෙපළටත් ඔබ දෙපළගේ පවුලේ කල්යාණ මිතුරු මිතුරියන්ටත් බොහෝ දෙනෙක් ඉන්නවා අපේ දායකයෝ. ඒ හැමෝටමත් සෙත් පතලා තමයි අපි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් හැමෝටම ආශිර්වාද වේවා. ආදරණීය මව්පියන්ට දෙපාර්ශවයේම පින්වත් වේවා කියන සිත ඇතුව දැන් කවුරුත් මේ දේශනාව ශ්‍රවණය කරමු. අද අපි මහා මංගල සූත්‍රයෙහි දේශිත මංගල ධර්ම දේශනා මාලාවේ අද අපි පුත්ත දාරස්ස සංඝහෝ කියන දහම් පාඨය නැත්නම් මංගල ධර්මය තමයි සාකච්ඡා කරන්නේ ඔබත් එක්ක. දැන් බැලු බැල්මටම අර්ථය අපි ගන්නේ අඹුදරුවන්ට සංග්‍රහ කිරීම කියලා. පුත්ත දාරස්ස සංඝහෝ කිව්වා. හැබැයි එහෙම සිංහලට පරිවර්තනය කරගත්තට මුලින් තියෙන්නේ පුත්ත දරුවන්ට දාරස්ස පිරිඳට සංඝහෝ සංග්‍රහ කිරීම. ඒක අර අපේ සිංහල භාෂා හුරුවට ගැලපෙන විදියට අපේ පැරණි උතුමන් වහන්සේලා එය පරිවර්තනය කරලා තියෙන්නේ අඹුදරුවන්ට සංග්‍රහ කිරීම උතුම් මංගල ධර්මයක් ලෙස, උතුම් ධර්මතාවක් ලෙස. ඉතින් පාලියේ මුලින්ම තියෙන පුත්ත දරුවන්ට සංග්‍රහ කිරීම නිසා එතකොට මේක කෙලින්ම තාත්තා කෙනෙකුට කරන අවවාදයක්. තාත්තා කෙනෙකුට දෙන උපදේශයක්. අම්මා කෙනෙකුටත් ඒ උපදේශය ගන්න පුළුවන්. දැන් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් දරුවන්ට සංග්‍රහ කිරීම උතුම් මංගල ධර්මයක් ලෙස මේ කරුණු දෙකේ එකට එකතු කරලා ගැට ගහලා දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා දරුවන්ට සංග්‍රහ කිරීම මංගල ධර්මයක් ලෙස. දැන් දරුවෝ කිව්වම අපේ තථාගත ධර්මයට අනුව දරුවෝ වර්ග 3ක් පෙන්වලා දෙනවා. මූණු බලලා නෙමෙයි, දැන උගත්කම් සලකා බලලා නෙමෙයි, වත්පොහොසත්කම් සලකා බලලා නෙමෙයි, ගුණ නැන සලකා බලලා බුදුදහමේ දරුවෝ වර්ග 3කට ඇතුළත් කරන්න පුළුවන් කියලා ඕනෑම දරුවෙක් මේ වර්ග 3න් එකක් නියෝජනය කරන කෙනෙක් කියලා පෙන්වලා දෙනවා. ඒ තමයි අතිජාත දරුවෝ, අනුජාත දරුවෝ සහ අවජාත දරුවෝ කියන දරුවෝ 3 දෙනා. දැන් යම්කිසි දරුවෙක් අම්මා තාත්තා දෙපළ බුද්ධ ධම්ම සංඝක කියන ත්‍රිවිධ රත්නය සරණ නොගියත් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමය, බොරු කීම, සුරාව බීම ආදී
අකුශල ධර්මයන්ගෙන් වැළකීලා නැති වුණත් ඊටාම දුස්සීලවන්ත කෙනෙක් වුණත් දුස්සීලවන්ත දෙපළක් වුණත් දරුවෙක් තුන් සරණ ගිහිල්ලා මේ පංචශීල ප්‍රතිපදාව සම්පූර්ණ කරමින් ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ දරුවා අතිජාත දරුවෙක් කියලා. මව්පියන්ට වඩා ගුණයෙන් වැඩි, ගුණයෙන් උසස්, සීලයෙන් උසස් දරුවෙක් ලෙස උන්වහන්සේ පෙන්නනවා අතිජාත දරුවෙක් කියලා. එතකොට ඒ තමයි පළවෙනි දරුවා. මෙතන සලකා බලලා තියෙන වෙන කිසිවක් නෙමෙයි ගුණ නුවණ කියන කාරණය. ඊළඟට අනුජාත දරුවා. අනුජාත දරුවෙක් කියලා කියන්නේ මව්පියෝ ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා තියෙනවා. පංච දුස්චරිතයෙන් වැළකීලා ඉන්නවා. දරුවත් මව්පියෝ වගේම ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පංච දුස්චරිතයෙන් වැළකීලා ඉන්නවා. සීලවන්තව ජීවත් වෙනවා. විවිධ යහපත් උතුම් උසස් කටයුතු කරනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල නියැලෙනවා. අන්න ඒ කරුණු වලින් අම්මටයි තාත්තටයි සමානවම යම්කිසි දරුවෙක් එවැනි හැසිරීමක යුක්තයි නම් ඒ දරුවෝ අඳුන්වලා තියෙනවා දහමේ අනුජාත දරුවෝ කියලා. අනුජාත දරුවෝ. තුන්වෙනුවට මව්පියෝ දෙපළම තිසරණය සමාදන් වෙලා ඉඳිද්දිත් මිත්‍යා දෘෂ්ටිකව දරුවෙක් ජීවත් වෙනවා නම් මව්පිය දෙපළම පංච දුස්චරිතයන්ගෙන් වැළකීලා පංචශීල ප්‍රතිපදාව තුළ පිහිටලා ඉඳිද්දිත් දරුවෝ එවැනි ප්‍රතිපදාවක නැත්නම් දුස්සීලවත් නම් මව්ගේ පියාගේ ගාව තිබෙන උතුම් උදාර ගුණධර්ම කිසි ආකාරයකින්වත් දරුවා තුළ නැතිනම් අන්න එවැනි දරුවෝ තමයි බුදු සසුනේ අඳුන්වලා තියෙන්නේ අවජාත දරුවෝ කියලා. සාමාන්‍ය සමාජයේ අපේ පින්වතුන්ලා දන්නවා අවජාතක දරුවෙක් කියන වචනය පාවිච්චි කරනවා ඒ උප්පත්තිය ලබා දෙන්න දායක වෙච්ච පියා කවුද කියලා නිවැරදිව අඳුන්වන්නට නොහැකි වුණොත් එහෙම අවජාත දරුවෝ අවජාතක දරුවෝ කියලා සමාජයේ අපේ මිනිස්සු අතර ලෝකෙත් එහෙම පිළිගැනීමක් තිබෙනවා. දැන් නම් අර එය ටිකක් මිනිස්සුන්ට කරන අවමානයක් නිගාවක් නිසා දැන් එවැනි වාක්‍ය බුද්ධිමත් මිනිස්සු වැදගත් මිනිස්සු කිසිම දරුවෙකුට කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. මොකද ලෝකයේ අද තනියෙන් දරුවෝ හදාගෙන ජීවත් වෙන අම්මලා සිංගල් මම් කියලා කියනවා. ඒ වගේම එහෙම දරුවෝ හදාගෙන ජීවත් වෙන තාත්තලා ඉන්නවා. ඔවුන්ට සමහර වෙලාවට ඔවුන් විවාහ වෙලාම නැහැ. දරුවෝ එහෙම හදා ගන්නට විද්‍යාවේ තාක්ෂණයේ යම් උපකාර ලැබිලා තිබෙන නිසා විවාහ නොවීම දරුවෙක් හදාගෙන ජීවත් වෙන පියවරුත් ඉන්නවා ලෝකේ. මව්වරුත් ඉන්නවා. එතකොට කවුරුවක්වත් එහෙම ඒ වැදගත් සමාජේ ප්‍රබුද්ධ සමාජේ ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්න සමාජවල කවදාවත් එවැනි දරුවන්ට අවජාතක දරුවෝ කියලා ලේබල් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. බුදුදහමට අනුව අවජාත දරුවෝ කියලා යම් දරුවෝ පිරිසක් නම් කරනව නම් ඒ සලකන්නේ යාට තාත්තා කෙනෙක් ඉන්නවද අම්මා කෙනෙක් ඉන්නවද කියන කාරණා නෙමෙයි. උප්පැන්නේ අංග සම්පූර්ණද ඔක්කොම තොරතුරු කියලා බලන එක නෙමෙයි බුදුදහමේ මූලික අදහස උනේ. මේ ಗುಣධර්ම පැත්තෙන් පිරිහිලා නම් එයා අම්මට වඩා තාත්තට වඩා පහත් කියන අර්ථ තමයි එතන අර්ථවත් කරලා තියෙන්නේ. එතකොට අපේ පින්වතුන්ලට ඒ කාරණා ටික පැහැදිලි වෙන්නට ඕන. දැන් මෙහිම දහමේ සඳහන් වෙනවා අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතා අවජාතන්න ඉච්ඡන්ති සෝහෝති කුල ගන්ධනෝ. දැන් නුවණැත්තෝ ඇත්තටම දරුවෝ අපේක්ෂා කරනකොටත් අපේක්ෂා කරන්නේ කවුද? තමාට වඩා ගුණ නුවණින් යුක්ත දරුවෙක් තමයි තමන්ගේ ජීවිතේ තමන් මේ ලෝකේ
දරුවෝ හදනවා නම් තමන්ට ඉන්න ඕන කියලා පණ්ඩිතයෝ නුවණැත්තෝ කල්පනා කරන කරුණක් කියලා. ඊළඟට අඩුම තමන්ට වඩා උසස් තත්වයක් නැතත් තමන්ට සමාන මට්ටමකටවත් ගුණයෙන් නුවණින් දියුණු දරුවෙක් උපදින එක තමයි තමන්ගේ ජීවිතේ භාග්‍ය කියලා ප්‍රඥාවන්තයෝ සලකනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවජාත දරුවා කුලය නසන කෙනෙක් නැත්තම් තමන්ගේ පරම්පරාවම විනාශ කරන්න පුළුවන් කෙනෙක් නිසා එවැනි දරුවෙකු ඒ කුලයක් නසන, කුලයක් විනාශ කරන, කුල දූෂක දරුවෙකු නුවණැත්තෝ ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියන එක තමයි එයින් අදහස් වෙන්නේ. අත් වශයෙන්ම දැන් මේ අතිජාත ගුණවත් දරුවා නැත්තම් අනුජාත ගුණවත් දරුවෙක් තමයි පවුලකට යහපතක් වෙන්නේ. පවුලකට සෙතක් උදා කරන්නේ එවැනි දරුවෙක් වුණොත්. ඔබ හෝ මම මවුට පියාටත් වඩා ගුණයෙන් නුවණින් හැදිච්ච කමින් මනුස්ස කමින් යහපත් කමින් පහළ මට්ටමට වැටිලා නම් ඇත්ත වශයෙන්ම එය මේ අපේ ඒ ගෙදර උප්පත්තිය ලැබීම ඒ ගෙදරට රාක්ෂයෙක් ඉපදුනා වගේ කියලා තමයි පැරණි ඔය සංස්කෘත පඬිවරු තමන්ගේ කියවීම් වල තමන්ගේ ඉගැන්වීම් වල සඳහන් කරලා තියෙන්නේ. කියන්නේ වැනි දරුවෙකු ඉන්නවනම් ගෙදරක ගුණයක් නැති, නුවණක් නැති, හැදියාවක් නැති, මනුස්සකමක් නැති, සත්පුරුෂකමක් නැති එවැනි මේ දරුවෝ ගෙදරක ඉන්න එක ඒ ගෙදර මහා විනාශයකට, මහා පරිහානියකට හේතු වෙන කරුණක් ලෙස තමයි පෙන්වලා දීලා තියෙන ඔය සංස්කෘත කවියොත් කියනවා සංස්කෘත පඬිවරු කියනවා සජ්ජාතෝ යේන ජාතේන යාති වංශක් සමුන්නතිම්. ඒ කියන්නේ උපන්නා වූ යම් කිසිවෙකු නිසා සිය කුලය, ගම, පළාත, රට, ජාතිය, ආගම උසස් බවට පැමිණෙනවා නම් ඔහු තමයි නියම පුත්‍රයා කියලා. නියම දරුවා කියලා. ඒ කියන්නේ යා ඉපදිච්ච නිසා ඒ ගෙදර උසස් තත්වයකට යනවා නම් ඒ ගම, ඒ පළාත, ඒ රට, ඒ ජනතාව, ඒ අදහන ආගම උසස් තත්වයකට යනවා නම් එවැනි අතිජාත දරුවෙකු වාසනාවක් කියලා තමයි පැරණි සංස්කෘත පඬිවරු. ඒගොල්ලෝ බෞද්ධයෝ නොවෙන්න පුළුවන්. නමුත් හින්දු ආගමේ ආభాසය ලැබමින් ඉඳපු සංස්කෘත පඬිවරුන්ගේ පවා අදහස උනේ. නැත්තම් ඉතින් ඇත්ත වශයෙන්ම මේ උපමා කරලා තියෙන ඒගොල්ලෝ මේ මවගේ තරුණකම වනසා දමන යක්ෂයෙක් වගේ කියලා. ගුණයක් නැති පාපී ගති ඇති දරුවෙක් ගෙදරක උපදීම හරියට මව්ගේ තරුණකම විනාශ කරලා දාන්න විතරයි ආ ඉපදිලා තියෙන්නේ. කිරිසාරේ උරා බීලා, දුක් දීලා, වද දීලා, අඬවලා, සැනසෙල්ල නැති කරවලා අම්මා අඩු වයසෙදිත් ඒත් මහා වයෝවෘද්ධ මහලු කෙනෙකුගේ බවට අම්මා පත් කරනවා සමහර දරුවෝ කියලා තමයි එතන සංස්කෘත පඬිවරුන්ගේ අදහස වෙන්නේ. ඊළඟට උපමා කරලා තියෙනවා මවගේ තරුණකම නැමැති සඳුන් වනයට. අම්මගේ තරුණකම සඳුන් වනයකට උපමා කරලා සංස්කෘත පඬිවරු කියනවා කුලයක්, ගෙදරක්, ගමක්, රටක්, ජාතියක්, ආගමක්, සංස්කෘතියක් විනාශ කරන දරුවෙක් ඉපදුනොත් ඒ දරුවා සමානයි කියලා අර අම්මගේ තරුණකම නැමැති සඳුන් වනය කපලා විනාශ කරලා දාන පොරවකට. එතකොට හිතන්න මේ දරුවෙකුගේ තියෙන යහපත්කම කොච්චර මනුෂ්‍ය සංහතියකට, පවුලකට කොච්චර වටිනවද කියන එක තමයි ඔවුන් එයින් කියන්න උත්සාහ කරන්නේ. විවිධ උපමා රූපක අරගෙන කියන්න උත්සාහ කරලා තියෙන මේ හොඳ දරුවෙකුගේ වටිනකම, හොඳ දරුවෙකුගේ තියෙන ප්‍රයෝජනවත්කම. ඒකනේ අර අපේ පැරණි කවියක් තියෙන්නේ මගේ මතක විදියට සුභාෂිතයේ පිම්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එකපුන් සඳින් දුරු වෙයි ලොව ඝන අඳුරු
නෙකතරු රැසින් එලෙසට නොමවේ අදුරු. ඒ කියන්නේ ගණන්දුර කපාගෙන ගණන්දුර දුරු කරගෙන පායන පුන්සඳක් වගේ කියලා කවුද ගුණයෙන් සහ නුවණින් යුක්ත දරුවෝ, ගුණයෙන් සහ නුවණින් යුක්ත දරුවෝ, ඊළඟට හොඳ කුසලතාවලින් යුක්ත දරුවෝ, දැනුවත් කමිනුත් ගුණමත් කමිනුත් කුසලතාවලිනුත් යුක්ත දරුවෙක් නම් ඒ දරුවා අන්නේ වගේ වටින කෙනෙක් කියන එක තමයි ඒ සුභාසිතයේ ඒ ලියපු අලගිය වන්න මුඛ වැටි කියන කවිය. මගේ මතක විදියට ඒ නම හරියට මං හිතනවා උච්චාරණය කරා කියලා. එතුමාගේ සුභාසිතය කියන කවි පොතේ තියෙන්නේ. ඉතින් දරුවෝ හදන එක, දරුවෝ විශාල පරිශ්‍රමයකින් තමයි දරුවෝගේ කය ගොඩනගන්නත්, දරුවන්ගේ නුවණ ගොඩනගන්නත් මව්පියන්ට කටයුතු කරන්නට වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පවුලට වැඩක් ඇති, ගමට වැඩක් ඇති, රටට වැඩක් ඇති, පළාතට වැඩක් ඇති, ලෝකෙට වැඩක් ඇති, සමාජයට වැඩක් ඇති, එයා විවාහ වෙන බිරිඳට වැඩක් ඇති, එයා අනාගතයේ හදන දරුවන්ට වැඩක් ඇති මිනිස්සෙක් මේ ලෝකෙට දුවෙක් හෝ පුතෙක් මේ ලෝකෙට බිහි කිරීම කියන එක ඉතාම දුෂ්කර කාර්යයක්. ඉතාම දුෂ්කර කාර්යයක්. බොහොම ප්‍රඥාවන්තව නුවණින් කළ යුතු බාහිර දූර කටයුත්තක්. කාට හරි උප්පත්තිය දෙන එක නෙමෙයි. එයා මිනිස්සෙක් කරන එක. එයා සත්පුරුෂයෙක් කරන එක. එයා ලෝකෙට වැඩක් ඇති මිනිස්සෙක් කරන එක. රටට, ලෝකෙට, සමාජයට, ආගමට, දහමට, සංස්කෘතියට විනයක් නොවුණු පුද්ගලයෙක් බවට දරුවෙක් පත් කරනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. විශාල නුවණකින්, විශාල කැපවීමකින්, විශාල පරිත්‍යාගශීලී බවකින් තමයි අත්ත වශයෙන්ම දෙමව්පියන්ට සිද්ධ කරන්නට වෙලා තියෙන්නේ එවැනි උතුම් උදාර දරුවෙකු බිහි කිරීම. එවැනි දරුවෝ බිහි කර ගන්නට දෙමව්පියෝ පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න ඕනේ. මොකද මේ කස් හැදෙනවා වගේ අනිකුත් පරිසරයේ යම් දේවල් සබාදහමින් නිර්මාණය වෙනවා වගේ දරුවෝ එහෙම හැදෙන්න දීලා බලන් හිටියොත් මං හිතන්නේ ඊටාම ලෝකෙට, රටට, සමාජයට මහා කරදරයක් වෙන, ප්‍රශ්නයක් වෙන, අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට වදයක් වෙන මිනිස්සුયો අනිවාර්යයෙන්ම හැදේවි. එහෙනම් ළමයි හදන්න ඕනේ. ළමයි පුහුණු කරන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්නට කියලා පුත්ත දරුවන්ට සංඝහෝ සංග්‍රහ කරද්දී දාරස්ස කිව්වේ බිරිඳටනේ. ඒක අපි දෙවනුව කතා කරනවා. පුත්ත දරුවන්ට සංග්‍රහ කරද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කරුණු 5කින් දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන කියලා. අපි සිංහලෝවාද සූත්‍රය ඇසුරු කරගෙන කරපු දේශනාවලත් මේ කරුණු මතක් කරලා තියෙනවා. බොහෝ කරුණු කාරණා මේ සම්බන්ධව වරින් වර මම කියලා තියෙනවා. නමුත් මහා මංගල සූත්‍රයේ මංගල ධර්ම 38 අපි මේ දේශනා මාලාවේ සාකච්ඡා කරන නිසා නැවතත් සිංහල කියන ගෘහපතියාට බුදුහාමුදුරුව අවධාරණය කරපු, දේශනා කරපු ඒ උතුම් මංගල ධර්ම ඒ උතුම් ධර්ම දරුවෝ වෙනුවෙන් අම්මා තාත්තා කළ යුතු යුතුයකම් මොනවද කියලා මම ඔබට නැවත උපුටා දක්වන්නට කැමතියි. පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපේන දාරේන සයෝජෙන්ති, සමයේ දායජ්ජන් නීයාදෙන්ති. ඒකේ පළවෙනි එක තමයි පාපා නිවාරෙන්ති. පාපා නිවාරෙන්ති කිව්වේ පවින් වැළැක්වීම. දෙවෙනි එක තමයි කල්යාණේ නිවේසෙන්ති කියලා කිව්වේ යහපතෙහි යෙදවීම, කුසලයෙහි යෙදවීම. ඊළඟට තුන්වෙනි එක සිප්පං සික්ඛාපෙන්ති කිව්වේ ශිල්ප ඉගැන්වීම. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පතිරූපේන දාරේන සයෝජෙන්ති. දැන් පුතෙක් නම් සුදුසු වයසාවම සුදුසු භාර්යාවකට නැත්තම් සුදුසු බිරිඳක් සරණ පාවලා දෙන්න ඕන. දුවෙක් නම් ආවාහ විවාහ කටයුතු ඒ
පිරිමියෙකු සමග කරලා දෙන්න ඕනේ. ඊළඟට පස්වෙනි කාරණය අන්තිම කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සමයේ දායජ්ජං නීයාබ්දෙන්ති. කියන්නේ සුදුසු වයසාවට පස්සේදී ඒ දායාද ආදිය පවරා දීමත් දරුවෝ වෙනුවෙන් කළ යුතු යුතුයකමක් කියලා. දැන් මේන් පළමු කාරණේ තමයි පාපයෙන් වැළැක්වීම. පාපයෙන් වැළැක්වීම. ඒක අතිශයින් වැදගත්. පාපයෙන් වැළැක්වීම. මොකද හේතුව දැන් අපි දන්නේ අපි ගාව ඉපදෙන දරුවෝ ඔබ ගාව ඉපදිලා ඉන්න ඔබේ ආදරණීය දරුවෝ ඔබට වඩා දීර්ඝ කාලයක් ඔවුන්ට දිගාසිරි ලැබේවා කියලා තමයි අපි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ ඔබට වගේම ඔබගේ දරුවන්ට. හැබැයි මේ මනුස්ස ජීවිතය කියන එක එහෙම අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේ අම්මට වඩා පුතා ජීවත් වෙන අය, තාත්තට වඩා දුව ජීවත් වෙන අය, එහෙම නැතුව මැරෙන්නේ නැතය. ඒ විදියට එහෙම මේ මනුස්ස ජීවිතය ගැන අදහස් පළ කරන්න බෑ. ඒ නිසා මේ ලැබපු මනුෂ්‍ය ආත්මය ගැන අපේ පින්වතුන්ලා කල්පනා කරන්න ඕන. ළමා වියෙත් මැරෙන්න පුළුවන් කෙනෙක්. නව යෞවන වියෙත් මැරෙන්න පුළුවන්. යෞවනයේදී මැරෙන්නත් පුළුවන්. මැදි වියේදී මැරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තලතුණා වයසට ඇවිල්ලා මැරෙන්නත් පුළුවන්. බොහෝම වයෝවෘද්ධ වෙලා දි รา පත් වෙච්ච ශරීරයක් ඇතුව මැරෙන්නත් පුළුවන්. කොයි වෙලාවෙ අපි මැරුණත් අපි පුළුවන් තරම් පවෙන් අයින් වෙලා ඉන්න එක අපිට සුදුසුකමක්. මරණයෙන් මතු ඊළඟ ජීවිතය ඉතාම අවාසනාවන්ත වෙන එක වළක්ව ගන්න පවින් වැළකීලා ඉන්න ඕන. ඒ නිසා ළමා වියේදිම උනත් දරුවෙක් මිය යන්න පුළුවන්නේ. එතකොට අම්මා තාත්තා ඒ දරුවට කරලා තියන්න ඕන යුතුයකමක් තමයි ඉපදිච්ච දා ඉඳලා පව් වලින් වළක්ව ගන්න ඕන. මොන හේතුවක් නිසාවත් වැරදි අකුසල් ළමයෙකුට කරන්න දෙන්න එපා. කටින්වත් මේ කය ප්‍රයෝජනෙට අරගෙනවත් පව් අකුසල් කරන්න දෙන්න එපා. මොන හේතුවක් නිසාවත්. හරි ආශ්‍රයක්. නිවැරදි ආශ්‍රයක් ලබා දෙන්න. නිවැරදි ආශ්‍රය කියන එක දරුවෝ නිතර ගැවසෙන්නේ පන්සල් වලවත් වෙන කොහෙවත් නෙමෙයි ගෙදරනේ. දරුවෝ නිතර ඉන්නේ ගෙදර. අඩු ඊට වඩා යම් කාලයක් පාසලේ පන්තියේ ගැවසෙනවා. ඉතින් දරුවෝ ගෙදර ඉන්නකොට දරුවන්ට නිතරම ඒ ගෘහ පරිසරය ප්‍රාණඝාත නොකරන, හොරකම් නොකරන, වැරදි කාමයට නොයන, බොරු නොකියන, කේලම් නොකියන, පරුස වචන නොකියන, හිස් වචන නොකියන වැදගත් පරිසරයක් දරුවන්ට දෙන්න ඕන. ඒක තමයි නිවැරදි යහපත් ආශ්‍රයක්. මම ඔය පතිරූපදේශෝ වාසෝච කියන මංගල ධර්මයේ කියලා දෙද්දි මේ කරුණු කිව්වා. ඒ නිසා නැවත කියන්නේ නැහැ. දැන් එවැනි ආශ්‍රයක් ලබා දුන්නොත් ළමයෙකුට හරිම ප්‍රයෝජනවත් වෙනවා පාපයෙන් වළකින්න. මොකද අසුර නිසා ලොකු දේවල් ප්‍රමාණයක් වෙනස් වෙනවා. ලොකු දේවල් ප්‍රමාණයක්. මට මතක් වෙනවා ඇරිස්ටෝටල් පණ්ඩිවරයා කියපු කියමනක්. ඔහු කියනවා මේ දරුවා පියාගේ සෙවණැල්ල මෙන්න කියලා. දරුවා යනු පියාගේ සෙවණැල්ල වගේ කියලා. එකෙන් අදහස් කළේ මොකක්ද? මේ අපේ හෙවණැල්ල අප කරන සියලු දේම කරනවනේ. අපි අතෑරින්නේ නැහනේ හෙවණැල්ල. ආනාන වෙලාවේ කියලා සෙවණැල්ල අපි අතාරින්නේ නැහැ. අපි නානකොට හෙවණැල්ලත් නානවා වගේ තමයි පේන්නේ. අපි කෑම කනකොට හෙවණැල්ලත් කෑම කනවා වගේ. දැන් මම බන කියනකොට හෙවණැල්ලත් බන කියනවා වගේ. ඒ වගේ තමයි කියලා කියනවා මව්පියෝ කරන දේවල් කිරීම සාමාන්‍යයෙන් දරුවන්ගේ ස්වභාවයක්. ඒ හින්දා හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ මව්පියෝ කරන ඔක්කොම දරුවෝ කරලා තියෙනවා කියලා. ඒකනේ බුද්ධ වචනේ අදහසක් මම මුලින්ම කිව්වේ. මව්පියෝ දුසිරිත්ව ඉඳිද්දි දරුවෝ ඉන්නවා කියලා ඊටාම සුචරිතවත්. ඒ හින්දා මේ මම ඇරිස්ටෝටල් පඬිතුමාගේ කියමන ඉදිරිපත් කළේ එක ලෞකික දැනුමක් සහිත පඬිවරයෙක් විදියට එතුමා බලලා තියෙනවා
මේ ලෝකෙ ගොඩක් දරුවෝ තාත්තා කරන දේ, අම්මා කරන දේ, අම්මගේ හැසිරීම, තාත්තගේ හැසිරීම බොහෝම බලපාලා තියෙනවා කියලා. දරුවගේ හැසිරීම වලට. ඒකයි එතුමා අපිට කියලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඊළඟට අපි අවබෝධ කරගන්නට අත්‍යවශ්‍යයි අර අපේ පැරණි කියමන් තියෙන්නේ ගහේ කටු උල් කරන්න ඕනි නෑ. ගල හොඳ නම් අඹරන කහ මක් වේද. ඔය වගේ කියමන් තියෙන්නේනේ. ඒ වයිත් යම් හේතු ඇතුවනේ ඔය පැරණි මිනිස්සු ඔය වගේ කියමන් කියලා තියෙන්නේ. මේ වැඩිහිටියාගේ මව්ගේ පියාගේ ආශ්‍රය තමයි දරුවෙකුගේ ජීවිතය ආලෝකය හෝ අඳුර කරා යන්න ප්‍රධාන වශයෙන් බලපාන. හැබැයි ඉතින් ඔය අතරේ මේ අනිවාර්යෙන්ම මේ ඕනම රංචුවක වෙනස් එක්කෙනෙකුත් ඉන්නවා. ඕනම රංචුවක. ඒ ඕනම ගෙදරක ළමයි දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක වුණත් ඔක්කොටම වඩා වෙනස් එක්කෙනෙක් හොඳ පැත්තට හරි නරක පැත්තට හරි ඉන්නවා. ඒක මේ ස්වභාවයක්. මම දන්නේ මොකක්ද ඒකේ කාරණාව කියලා. ඕනිම රංචුවක ඕනම ගෙදරක 3-4 දෙනෙක් ඉන්නව නම් දැන් ඒව බලා ගන්න බෑ එක දරුවෙක් ඉන්න ගෙවල් වල අයට. නමුත් මේ සාමාන්‍යයෙන් දැන් අපේ වගේ ගෙවල් වල වෙනස්කම් සහිත කෙනෙක් හොඳ පැත්තට හෝ නරක පැත්තට හෝ දන්නේ මොකක් හරි පැත්තකට අනිවාර්යයෙන්ම මේ එහෙම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අම්මා තාත්තා හොඳ වුණත් නරක අයත් ඉන්නවා. අම්මා තාත්තා අන්තිම නරක වුණත් ඊටම හොඳ අයත් ඉන්නවා. ඉතින් එවැනි දරුවෝ ඉන්නවා. ඉතින් හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන තමන්ට දරුවෙකුට අවවාදයක් මඟ පෙන්වීමක් අනුශාසනාවක් කරන්න බැරි නම් ආදර්ශය පුළුවන් තරම් දෙන්න ඒත් යම් දේවල් දරුවන්ට කියලා දිය යුතු නම් තමන්ට වඩා නුවණක් තියෙන යම්කිසි ගුණයක් තියෙන යහපත් කෙනෙකුට අනිවාර්යෙන්ම කියලා අවවාදයක් ලබා ගන්න. ඔය භාග්‍යවතුන් වහන්සේ ගාවට මේ අනේපිඬු සිටුතුමා තමන්ගේ මේ පුතානේ කාල කියන පුතා යවුවනේ. සල්ලි දීලා යවුවේ බණ අසවන්න. ඒ මොකද ඒ තථාගතයන් වහන්සේගේ ආශ්‍රය එයාගේ ජීවිතේ ගොඩ ගන්න ගොඩාක් උදව් වෙන හින්දා තමයි එහෙම කළා තියෙන්නේ. ඒක යුතුයකමක්. ඉතින් ආශ්‍රය හොඳට ලබා දීලා පවෙන් වළක්වන්න ඊළඟට යහපතේ යොදවන්න. දැන් යහපතේ යෙදවීමයි පවෙන් වැළැක්වීමයි. පාපා නිවාරෙන්ති කල්යාණි නිවේසේ දෙකම මම මෙතෙන්දි කතා කළා. පවෙන් වළක්වන්න ඕන ඊළඟට යහපතේ යොදවන්න ඕන. යහපතේ යොදවන්න ඕන. යහපතේ දරුවෙකු යෙදවීම කුසලයේ යොදවීම ඇත්තටම කිව්වොත් කුසලස්ස උපසම්පදා තමයි. පවින් වැළැක්වීම සබ්බපාපස්ස කරනම් ඊළඟට කුසලයේහි යහපතෙහි නිවැරදි දෙෙහි යොදවන්න ඕන. කියන්නේ නරක වැඩ කරන්නේ නැණි කියලා හොඳ වැඩවල යොදවන්නේ නැතුව ඉන්න දෙන්න එපා. හොඳ වැඩවල යොදවන්න. මොකද එයා කාමාවචර සුගතියක හරි එයාට සුවපත් වෙන්න මෙලොව යහපත් වෙන්න එයාගේ හිත තුල යහපත් කුසල චේතනා ඇති කරවන්න ඕන. මේ භවයේදී එයාගේ ජීවිතය වඩා ඵලදායී කරගන්න යහපත් කුසල චේතනා එයාගේ ඇති කරගන්න ඕන. තාම එයා දැනුවත් නුනට කමක් නැහැ. පින් මොනවද පව් මොනවද කියලා එච්චර දන්නේ නැහැ කියන එක වැදගත් කාරණයක් නෙමෙයි. අපේ ධර්මයේ තියෙනුනේ අසංකාරික සසංකාරික කියලා වර්ග දෙකක්. දැනුවත් මනසකින් සහ දැනුවත් නැති මනසකින් කරන ඒ සෝමනස්ස සහගත සතුටින් කරන දේවල් තියෙනවා. සමහර ඒවා හොඳ අවබෝධයකින් ප්‍රඥාවකින් කර්මයේ කර්මඵලය දැනගෙන සමහර අයව කරනවා සතුටින් කරනවා. නමුත් කර්මයේ කර්මඵලය ගැන අවබෝධයක් නැහැ. ඒත් ආනිසංස තියෙනවා. ඒ හින්දා දරුවෝ තාම පින් ගැන දන්නේ නැත හොඳ වැඩ ගැන දන්නේ නැත කියලා නොයොදා ඉන්න එපා. දරුවෝ හොඳ දේවල් වල නිවැරදි දේවල් වල යොදවන්න. යහපත් දේවල් වල කුසල් වල යොදවන්න. ඒක ඔබ කල යුතු දෙයක්. අම්මා තාත්තා විදියට කුසලයේ යොදවන්න. ඊළඟට තුන්වෙනි කාරණය තමයි ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම. දැන් ලෝකයේ ජීවත් විය යුතු ආකාරය දරුවෙකුට උගන්වන්න ඕන. කොහොමද රටක ලෝකයක ජීවත් වෙන්නේ කියලා. ඊළඟට ගත්තාම ජීවත් වෙන්න නම් ධනෙ ඕනිනේ.
ධනය උපයන්නත් දරුවෙකුට අවශ්‍ය කරන දැනුම කුසලතා අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්න ඕන. මම විශ්වාස කරනවා ඉදිරි දශක 3-4 තුල දැනුම සහ කුසලතා කියන දෙකම දරුවෙකුට ඇති කරන්න ඕන. දැනුම කුසලතා සහ විනය කියන අංග තුනම දරුවෙකුගේ ඇති කළොතින් අනිවාර්යයෙන්ම ඒ දරුවන්ට ඉදිරි ලෝකය ජය ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඔබ තාම හොඳ දරුවෙකුට ජීවිතය ඔබ උපත්තිය ලබා දීපු දරුවට හොඳ ජීවිතයක් දෙන්න ලෝකෝපකාරයෙහි සඳහන් කරන කියමනක් තියෙනවා. දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද ධන නම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි. මොකක්ද ඒක කියන්නේ? මේ දරුවන්ට ලොකුම ධනය නම් දෙන්න ඕන මොකක්ද? ඕන දැන උගත් මිනිස්සු ඉන්න සභාවක් මැද කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. ඒ කියන්නේ දරුවන්ට බොහෝ දේ දුන්නා වගේ තමයි ලෞකික ජීවිතේට නම් හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. හොඳ දැනුමක් හොඳ කුසලතා ටිකක් ඇති කළොත්. හැබැයි ඒ ටිකට මුලින් අර ටික ඕන. මොනවද? අයහපතෙන් වැළැක්වීම, යහපතේ යෙදවීම. ඒ දෙක කරන ගමන් ඉතාම හොඳ කුසලතා දරුවන්ට ඇති කරන්නට ඔබ වීරිය කරන්නට අවශ්‍යයි. ඒක ලෝකෝපකාරය කියන වටිනා ග්‍රන්ථයේත් සඳහන් කරලා තියෙන දේ තමයි මම ඔබට සඳහන් කළේ. 4 වෙනි යුතුයකම තමයි මේ ආවාහ විවාහ කටයුතු කරලා දීම සුදුසු වයසාවම කියන එක. ඉතින් ඒක ඒව කරද්දී දරුවෝන්ගේ කැමැත්ත අකමැත්ත විමසා බලලා දරුවෝ ඔබේ වහල්ලු නෙමෙයි. හැබැයි දරුවන්ට අවවාදයක් දෙන්න, මඟ පෙන්වීමක් කරන්න, යහපත් පෞල් ජීවිතයකට උදව් කරන්න දෙමව්පියෝ ලෙස ඔබට යම් වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ දරුවන්ගේ කැමැත්ත අකමැත්ත විමසා බලලා ඔබට ඕන දේම ඉෂ්ට කරගන්න යන්නෙත් නැතුව, දරුවන්ට හානි කර දෙයකට ඉඩ දෙන්නෙත් නැතුව, කරුණාකාරණා සලකා බලලා දරුවන්ට සුදුසු වයසදී ඒගොල්ලෝ කැමති නම් ආවාහ විවාහ කරලා දීම යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. 5 වෙනි කාරණේ තමයි අර Tamanට මේ සුදුසු ළමයින්ට සුදුසු වයස ආවට පස්සේ ඒගොල්ලොන්ට දෙන්න තියෙන වතු පිටි ඉඩ කඩම් ආදී යමක් වෙත්නම් ඒවත් දෙන්න ඕන, ඒවයි වගකීම් පවරන්න ඕන කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ කාලේ දරුවන්ට දේවල් දීම කියන එකේදී මම නම් පුද්ගලිකව යෝජනා කරනවා, හැම දරුවෙක්ම ඉතින් සත්පුරුෂයෝ නොවන නිසා දරුවන්ට වෙන වෙනම දේවල් දීලා තමන්ගේ රැකවරණයටත් යමක් ඉතුරු කරගන්න පුළුවන් නම් 100%ක්ම දෙන දේවල් දීලා දාන්න. නමුත් තියෙන සුළු දේවල් ටිකක් නම් දරුවන්ට සහ තමන්ට දෙගොල්ලටම භුක්ති විඳින්න තියෙන දේ නම් දෙන්නේ. මම යෝජනා කරනවා කාලේ හැටියට කල්පනා කරලා සම්පූර්ණ අයිතිය තමන්ගේ මරණයෙන් පස්සේදී අයිති වෙන විදියට නෛතික ප්‍රතිපාදන සලස්සලා සුදුසු වයසාවන් දෙන්න. මොකද හේතුව ලංකාවේ බොහෝ නඩු තිබෙනවා. අපි දන්නවා සමහර දෙමව්පියෝ ඉතින් මේ හාමුදුරුලා කියන බණ අහලා දරුවන්ට සුදුසු වයසාවම ඔක්කොම දීලා දාන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ කියලා බොහොම සද්භාවිකව ඉඩකඩම් ඔක්කොම ලියලා ඉන්න ගේත් ලියලා බැංකු පොත්වල සල්ලි ටිකත් ඔක්කොම ටික දීලා ඒගොල්ලොන්ගේ පොත්වලට දාලා දීලා විශ්වාසෙටනේ. ඉතින් ලොකු විශ්වාසකින් ඒව කරලා. හැබැයි ඔක්කොම ටික ලියාගත්තට පස්සේ සල්ලි ටිකත් ඔක්කොම අන්තිම සතේටම හූරගත්තට පස්සේ අම්මලා තාත්තලා ගෙයින් එළියට දාපු අයත් ඉන්නවා. ඉතින් අපි නිකන් අනතුරක් ගන්න ඕන නෑනේ. ඒ නිසා අපේ දෙමව්පියන්ට මම යෝජනා කරනවා, ඔබ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දරුවන්ට යුතුයකමක් විදියට සුදුසු වයසාවම දායාද පවරා දෙන්න කියලා. ඉතින් මනසින් අතහැරලා මනසින් ලෝලත්වයක් තදින් තියාගන්න, මහා
මමමයි මගේමයි මම නැතුව නෑමයි බෑමයි කියන මට්ටමේ ඒ තණ්හාවල් නෙමෙයි. නමුත් ඔබේ ආරක්ෂාවට යම් අකටයුත්තක් කවුරු හරි කළොත් කියන්න බෑනේ. කළොත් එයා ඔබේ දරුවා හොඳ වුණත් දරුවට එකතු වෙන අය හොඳ වෙයිද කියලා කවුද දන්නේ? යාළු මිත්‍රයෝ, බිරිඳ, සැමියා දන්නේ නෑනේ. ඒ නිසා යම් නීතිමය රැකවරණයක් Tamanට තියාගෙන දෙන දේවල් දෙන්න. Tamanටත් දේවල් ඉතුරු කරගෙන Taman දෙපළගේ පරිහරණයට ළමයින්ට දෙන්න පුළුවන් නම් ස්වාධීනවම සියල්ලම දීලා දාන්න. ඒක වෙනම කාරණයක්. නමුත් Tamanගේ රැකවරණේ නැති කරගන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. සල්ලි හම්බ කරද්දී උනත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය හතරෙන් එකක් පරිභෝජනයේට ගන්න. ද්විහි කම්මං පයෝජයේ හතරෙන් දෙකක් ආයෝජන කරන්න. චතුත්තංච නිදාපෙය්‍ය සිව්වෙනි කොටස ඉතුරු කරලා තියාගන්න. ආපදාසු භවිස්සති. කරදරයක් ආවම ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් කරදරේ එන්නේ ළමයාගෙන්ද කියලා කවුද දන්නේ? ඒ හින්දා ළමයි ගැන සැක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් බුද්ධිමත් වෙන්න. ප්‍රඥාවන්තව වැඩ කරන්න. හැබැයි අද තියෙන රටේ ලෝකේ හැටියට සමහර දේවල් වල යම් නෛතික බලයක් දෙමව්පියෝ දරුවන්ට දුන්නේ නැත්නම් දරුවන්ගේ දරුවෝ ඉස්කෝලේකටවත් දාගන්න බැරි තත්ත්වයන් තියෙනවා. ඉතින් තමන්ගේ අතේ ඔප්පු තිරප්පු ටික ඔක්කොම තියන් හිටියොත් දරුවන්ට කිසිම අයිතියක් ඒවයි පැවරුවේ නැතොත් ළමයා හොඳ ඉස්කෝලේකටවත් දාගන්න බැරි වෙන තැනුත් තියෙනවා. ඒ නිසා උග්‍ර තණ්හාවකින් ඔක්කොම ටික මරුණට පස්සේ ඕන කෙනෙක් ලියාගත්තු ආවේ කියලා ඔක්කොම බදන් ඉන්න එපා. එහෙම නෛතික ප්‍රශ්න එනවා නම් බුද්ධිමත්ව ඒවා ළමයාට විසඳ ගන්න පුළුවන් වෙන්න තමන්ගේත් රැකවරණේ තියාගෙන තමන්ගේත් ආරක්ෂාව තියාගෙන ළමයාගේ වැඩ ළමයාගේ ළමයින්ගේ වැඩත් කෙරෙන විදියට බුද්ධිමත්ව කටයුතු කරන්න. එතකොට ඔය ගොඩාක් ප්‍රශ්න විසඳෙන්නවා කියන එක මට කියන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බිරිඳට සංග්‍රහ කිරීම. දාරස්ස කිව්වේ බිරිඳටනේ. දාරස්ස කිව්වේ බිරිඳට. බිරිඳට සංග්‍රහ කිරීම. දැන් බිරින්දෑවරු ඉන්නවා ගොඩක්. බිරින්දෑවරු 7 දෙනෙක් ගැන සප්තභාර්යා සූත්‍රයේ තොරතුරු සඳහන් කරලා තියෙනවා දේශනාවේ අංගුත්තර සප්තක නිපාතේ. ඉතින් මම ඒවා ගැන ගොඩාක් විස්තර කියලා දීලා තියෙනවා බොහෝ දේශනාවලදී. නමුත් භාර්යාව 7 දෙනා ගැන මේ වෙලාවෙත් නාමිකව හෝ සඳහන් කිරීම ප්‍රයෝජනවත්. පළමු භාර්යාව වදක භාර්යාව, දෙවෙනි භාර්යාව චෞර භාර්යාව, චෞරී භාර්යාව, තුන්වෙනි භාර්යාව ස්වාමි භාර්යාව, හතරවෙනි භාර්යාව මාතෘ භාර්යාව, පස්වෙනි භාර්යාව භගිනී භාර්යාව, හයවෙනි භාර්යාව මිත්‍ර භාර්යාව, සඛි භාර්යා කියලා කියන්නේ මිතුරියක් බඳු භාර්යාව, හත්වෙනි භාර්යාව දාසි භාර්යා කියන භාර්යාව. එතකොට භාර්යාවෝ 7 දෙනෙක් ගැන මේ බුදුහාමුදුරුවෝ භාර්යාවන්ට නම් දැම්ම නෙමෙයි. ඒ ගති ස්වභාවයන් අනුව බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙහිම ගති තියෙන අය භාර්යාව අතර ඉන්නවා. ඉතින් සමහරුන්ගේ එක ගතියක් තියෙන්න පුළුවන්, සමහරුන්ගේ ගති දෙකක් තියෙන්න පුළුවන්, සමහරුන්ගේ එක වෙලාවට ඔය ගති 7ම වුණත් එන්න පුළුවන්. ඉතින් වදක භාර්යා කියලා කිව්වේ මේ දුෂ්ට හිතින් ස්වාමි පුරුෂයාට කිසිම හිතවත්කමක් අනුකම්පාවක් නැතුව අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරමින් පරපුරුෂයෝ උසස් කොට සලකමින් ඊටාම හිංසාකාරී ලෙස කරදරකාරී ලෙස ඉන්න කාන්තාවෝ ගෙවල් වල ඉන්නවා. හැම කාන්තාවක්ම නෙමෙයි. එහෙම කාන්තාවොත් ඉන්නවා. එහෙම අය නොහිටියනම් භාග්‍යවතුන් වහන්සේ නමකගේ මුවින් මේවා ඉතින් දේශනා කරන්න බෑනේ. සමාජයක එක්කෙනෙක් දෙන්නෙක් හරි ගමක ඉන්න පුළුවන්. ඒව ගැන හොඳට දන්නේ ගෙවල් වල ඉන්න අය තමයි. දෙවෙනි එක තමයි චෞරි භාර්යා කියන්නේ මේ ස්වාමි පුරුෂයා විවිධ රැකිරක්ෂා කරලා වෙලහෙළඳාම් කරලා හම්බ කරන් එන දේවල් මේ ඒකත් හොරකම් කරනවා නම්, නිස්කාරණේ වියදම් කරනවා නම්, සොර සැමියන්ට ඒවා දෙනම නම් අන්න ඒ වගේ භාර්යාව හිමයත් ඉන්න පුළුවන්. ඉතින් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ දේවල් වෙනත් ස්වාමි පුරුෂයින්ට වියදම් කරන
සෙරක් බඳු චෞරියක් බඳු කාන්තාවෝ බිරින්දෑවරු අතර ඉන්න පුළුවන්. මේ ගොල්ලොම අනිත් පැත්තටත් ඉන්න පුළුවන් පිරිමින්ගෙත් ඒකත් මතක තියාගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඊළඟට මේ සාමි භරියා කියලා කිව්වේ මේ කිසිම වැඩක් කරන්න කැමති නැති අලස කූර කිපෙන නපුරු අර තමන්ගේ ස්වාමියා යටත් කරගෙන ඉන්න තමන්ගේ අදහසම කරගන්න දත්මිටි කකා දඟලන ඒ වගේ සාමි භරියා කියන්නේ මේ ස්වාමි පුරුෂයා මේ පිරිමියාව යටත් කරගෙන ඉන්න හිතන කාන්තාවොත් ඉන්න පුළුවන්. එහෙම අයත් ඕනම ගෘහයක ඉන්නවා කියන්න බෑ. සමහර ගෘහවල ඉන්න පුළුවන්. කාන්තාව අතර එහෙම ගති තියෙන අය ඉන්න පුළුවන් කියන එකයි ඒකේ අදහස. ඊළඟට මාතු භරියා කියලා කිව්වේ අම්මා කෙනෙක් වගේ හරියට තමන්ගේ ස්වාමියාට කොච්චර හිතවත්ද කියනවනම් අනුකම්පා කරනවද කියනවනම් පුතෙක්ට අම්මා කෙනෙක් දක්වන කරුණාව අනුකම්පාව මුදිතාව උපේක්ෂාව දක්වමින් තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක කටයුතු කරන එහෙම ප්‍රබුද්ධ ගති ඇති මව් ගුණ ඇති බිරින්දෑවරු ඉන්නවා. දරුවෙක් බලා ගන්නවා වගේ තමයි බලාගන්නේ. තමන්ගේ සැමියා උපයන සපයන දේවල් ආරක්ෂා කරන්නෙත් අම්මා කෙනෙක් දරුවෙක්ගේ දෙයක් රකින්නවා වගේ. අන්නේ වගේ භාර්යාවක් නම් ඒ භාර්යාව මාතු භරියා කියලා බුදුහාමුදුරුවෝ භාර්යාව ගැන කියද්දි ඒ ගති ස්වභාවයන් ගැන කියද්දි කියනවා. මෙත්තා ගුණය තියෙනවා කියන එකනේ. ඊළඟට භගිනි භරියා කියලා කියන්නේ මේ හරියට අර වැඩිමහලු මේ සොහොයුරා කෙරෙහි දක්වන ආකල්පයෙන් තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි බොහොම ගෞරවාදරයෙන් කටයුතු කරන හරිම කරුණාවන්ත අර සමහර අයියලා ඉන්නවනේ ඕන දෙයක් නංගි එක්ක කියන්නේ නංගිත් එක්ක කතා කරන්නේ නංගි එක්ක තමයි බෙදා හදාගන්නේ. එහෙම අයියලා ඉන්නවා. එහෙම සහෝදරයෝ ඉන්නවානේ. එතකොට දැන් එවැනි සහෝදරයෙක් සමග කටයුතු කරපු බිරිඳක් අයියා කෙනෙක්ගේ ජීවිතෙත් එක්ක කටයුතු කරනවා වගේ තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක කටයුතු කරනවානේ. කටයුතු කරන මම මේ කියන්නේ ස්වාමි පුරුෂයාට අයියේ කිය ඉන්න එක නෙමෙයි. ඒක නෙමෙයි. ඒ කියන්නේ අර සොහොයුරෙක් කෙරෙහි දක්වන පැවැත්ම ගෞරවය ඒ සොහොයුරාගාව දක්වන හැසිරීම් ඒ වගේම ලෙන්ගතුකම් අන්න ඒ වගේ දේවල් ගැන තමයි මෙහි අර්ථවත් කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සඛී භරියා මිතුරියක් වගේ. මිතුරියක් දැන් ඕන දෙයක් කියන්නේ අපේ දැන් අයියලා නංගිලා කතා කරන්නේ නැති දේවලුත් තියෙනවා. ඊළඟට දැන් එහෙම වුණාට යාළුවෝ එකතු වුණාම ගැහණුද පිරිමිද කියලා එකක් නැහනේ. නේ. එහෙම ගැහණුද පිරිමිද කියලා එකක් නැහැ. එතකොට ඕන දෙයක් යහළුවා එක්ක යෙහෙලිය එක්ක කතා කරනවා. රහස් නැහැ, හංගන්නේ නැහැ. දුකද සැපද ප්‍රිය දේද අප්‍රිය දේද ඕන දෙයක් බෙදා ගන්න. සඛී භරියා කියන්නේ ඒකයි. එවැනි යෙහෙලියක් වගේ තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක කටයුතු කරන බිරිඳක් නම් අන්න එයා භාග්‍යවතුන් වහන්සේ අඳුන්වනවා සඛී භරියා කියලා. ඊළඟට ඒ මුදිතා ගුණයෙන් යුක්තයි කියන එක තමයි ඒකේ අදහස. මෛත්‍රී ගුණයෙන් යුක්තයි නම් මාතු භරියා, කරුණා ගුණයෙන් යුක්තයි නම් භගිනි භරියා, ඊළඟට මුදිතා ගුණයෙන් යුක්තයි නම් සඛී භරියා. ඊර්ෂ්‍යා කරන්නේ නැහැනේ. හොඳ යාළුවෙකුට අන්නේ වගේ. ඊළඟට උපේක්ෂා ගුණය තියෙනවා නම් දාසියක් වගේ ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ දුකක් වුණත් සැපතක් වුණත් හරිම උපේක්ෂාවෙන් ඕන දෙයක් දරන කෙනෙක් වෙනවා කියන එකනේ උපේක්ෂාවනේ. දාසි කියන එකෙන් අර්ථ කතනය කළේ මේ සර්වන්ට් කෙනෙක් වගේ ඇඳුම් හොද නාව කව පැය 24ම කුස්සියට ගිහලා තඹ ඉන්නවා කියන එකම නෙමෙයි. එතන නෙමෙයි ඒකේ අදහස. උපේක්ෂා ගුණය. උපේක්ෂා ගුණය තියෙන්න ඕනේ. අර මුල් ටිකේ තිබුණේ මොනවද? තණ්හාවයි, ද්වේෂයයි, මෝහයයිනේ. නේ? තණ්හාවයි, ද්වේෂයයි, මෝහයයි. චෝර බයිරියා කියලා කිව්වේ කාටදනේ?
උග්‍ර තණ්හාවක් තියෙන එක්කෙනාටනේ. තණ්හාවක් තියෙන එක්කෙනාටනේ. වදක බරියා කියලා කිව්වේ උග්‍ර ද්වේෂයක් තියෙන එක්කෙනාටනේ. හොරකම් කරන්නේ තණ්හාව අධික හින්දානේ. ඌ අද දෙන්නේ හිංසා කරන්නේ තරහ අධික හින්දානේ. ඊළඟට අයිය බරියා මෝඩකමනේ නේද? මෝහය වැඩි වුණාමනේ මාන්නාධික වෙලා උඩඟු වෙලා Taman දන්නවා Tamanට තේරෙනවා මේ මිනිහයාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කිය අර තමන්ගේ ස්වාමි පුරුෂයා ඕන කෙනෙක් ඉස්සරහා පාච්චල් කරලා දාන්නේ. ඉතින් මේ මෝඩකමින්ද. ඉතින් ඒ ඔය ඇත්තටම කිව්වෙත් මොනවද? අකුසල සිතුවිලි 3 දුරු කරගෙන කුසල සිතුවිලි 4 දියුණු කරගන්න කියන එකනේ. හොඳ කුසල සිතුවිලි 4ක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. අර අකුසල සිතුවිලි 3නේ බලවත් වෙලා තියෙන්නේ අර කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ හෝ ජීවිතය තුළ. ඉතින් ඒ ගති ලක්ෂණ වලින් ඒ කියන්නේ මේක විතරමයි කෙනෙක්ගේ තියෙන්නේ කියලා කියන්න බෑ. සමහර කෙනෙක්ගේ ඔය ගති 7ම තියෙන අයත් ඉන්නවා එක වෙලාවට. විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන ඒවා. එහෙම ඒවත් තියෙන්න පුළුවන්. නේ. කොහොම නමුත් බුදුදහම මෙහෙම භාර්යාව ගැන කියලා ඒ භාර්යාවට ස්වාමි පුරුෂයෙක් සංග්‍රහ කිරීම තාම අදින් අවධාරණය කරලා තියෙනවා. කොහොමද ප්‍රිය වචනයෙන් කතා කිරීම? ප්‍රිය වචනයෙන් කතා කිරීම. තමන්ගේ බිරිඳට හරියට වැදගත් විදියට ආදර ගෞරවයෙන් කතා කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි සැලකිල්ල බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. ගොඩාක් අයට කොච්චර සැප දුන්නත් කට ඇරියොත් කියන කතා හින්දානේ ජීවිතේ පාවෙලා තියෙන්නේ. කලකිරලා තියෙන්නේ. ආතතියෙන් ඉන්නේ, විඩාවෙන් ඉන්නේ, දුක් විඳින්නේ. ආදරෙන් කරුණාවෙන් ලස්සනට දෙයක් කතා කරන්නේ නැති කියලා දෙන්නේ නැති කම හින්දා. ඕන කෙනෙක් ඉස්සරහා ඊටාම නරක විදියට පහත් විදියට කතා කරනවා නම් තමන්ගේ බිරිඳට කැට කරන ලොකු අවමානයක්. හින්දා ප්‍රිය වචනයෙන් තමන්ගේ බිරිඳට කතා කිරීම බිරිඳකට කරන ලොකු සංග්‍රහයක්. සැලකිල්ලක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒක හැම පිරිමියෙක්ම ඉගෙන ගන්න ඕන දෙයක්. හැම පිරිමියෙක් මේක ඉගෙන ගන්න ඕන. දෙවෙනි කාරණේ. මේ අර දාසියෙකුට වගේ, තමන්ගේ වහලෙකුට වගේ, සත්‍යෙකුට වගේ අවමන් කරන්නේ නැතුව ඉන්න එක. සම්මානනාය ගරු කරලා කතා කරන්න ඕන, කටයුතු කරන්න ඕන. අනවමානනාය අවමන් නොකරන්න ඕන. අවමන් කරලා පහත් කරලා කතා කරන්නේ නැතුව ඉන්න ඕන. දෙවෙනි යුතුයකම ඒක. ගරු කිරීම පළවෙනි එක, දෙක අවමන් නොකිරීමනේ. අවමන් නොකිරීම. ඒක දෙවෙනි සංග්‍රහය. තුන්වෙනි සංග්‍රහය තමයි සිය බිරිඳ ඉක්මවලා පර ස්ත්‍රීන් කරා අන් ස්ත්‍රීන් කරා නොයෑම. තමන්ගේ බිරිඳට කරන්න තියෙන ලොකු යුතුයකමක් තමයි තමන්ගේ බිරිඳ ඉක්මවලා යන්නේ නැතුව ඉන්න එක. එක පිරිමියෙකු වගකීමක් ලෙස කළ යුතුයි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඇය එක්ක ජීවත් වෙනවා නම් ඇයට අගෞරවයක් කරන්න හොඳ නෑ. එහෙම දෙයක් කරලා ඇය ඉක්මවා යෑම නොකළ යුතුයි කියන එක. ඊළඟට 4වෙනි කාරණේ ප්‍රධානකම දීම. ඒ කිව්වේ ගෙදර කටයුතු වල, ගෘහ කටයුතු වල ඇයට ලබා දිය යුතු ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන. මොකද අම්මා මූලික වෙන්න ඕනි තැන් තියෙනවා. ඒ තැන්වල තාත්තා මූලික වෙලා හරියන්නේ නැහැ. තාත්තා මූලික වෙන්න ඕනි තැන් තියෙනවා. ඒ තැන්වල අම්මා මූලික වෙලා හරියන්නේ නැහැ. ඒ හින්දා ඒ නිසි තැනදී අම්මට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන එක අනිවාර්යෙන්ම තාත්තා කෙනෙක් තමන්ගේ බිරිඳට ගරු කරනවා නම්, සලකනවා නම් කරන්න ඕන. ඒකෙන් කියන්නේ ඔක්කොම ටික දරුවෝන්ගේ වැඩයි, ඉස්කෝලවල වැඩයි, ආගමට දාමට කරන වැඩයි, සමිති සමාගම් වල වැඩයි, ණය ගන්න එකයි, ණය ගෙවන එකයි ඔක්කොම ටික අම්මට පවරලා දාලා මාරු වෙන්න ඇඟ හීතලට ඉන්න කියලා නෙමෙයි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසි දේවල් තියෙනවා. ගැහණියකට ගැහණුකම රැකගෙන, ගෞරවය රැකගෙන, මාතෘත්වයේ අගය රැකගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. අන්න ඒවයිදී මේ ගැහණුකම කියන එක එළියට ගෙනල්ලා පහත් කරන්න එපා. අවමන් කරලා මුකුත් බෑ, මෝඩයි, තේරෙන්නේ එහෙම කියලා කටයුතු කරන, අවමන් කරන, පහත් කරන, නොසලකා හරින පිරිමියෙකු වෙන්න එපා. තමන්ගේ බිරිඳට
ඊළඟට තමන්ගේ බිරිඳ අනිත් අය ගාව ලැජ්ජා වෙන තත්ත්වයට පත් කරන්න එපා. මොකද තමන්ගේ බිරිඳට ඒ නිසි තැන ලබලා දෙන්නේ නැති වුණාම කොච්චර ලැජ්ජ හිතෙනවද? කොච්චර දුක හිතෙනවද? මනුස්ස හිත්නේ තියෙන්නේ. rahat වෙලා නැහැනේ. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න ඕන. ඔබ තේරුම් ගන්න ඕන. ඔබ ගේන මුදල් වලින් ජීවත් වෙනවා වෙන්නත් පුළුවන්. එනකොට ලොකු දෑවැද්දක් අරන් ආවේ නැති වෙන්නත් පුළුවන්. දැනට හම්බ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒත් ඒ ඔබේ බිරිඳ. ඒ ඔබේ දරුවන්ගේ අම්මා. ඇයට අවමන් කරන එක, පහත් කරන එක, නොසලකා හරින එක, ගෙදර කොන් කරන එක, ඒක කවදාවත් නොකළ යුතුයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. මේක මගේ දේවල් නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ දේවල්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟට අන්තිම කාරණේ සුදුසු වස්ත්‍රාභරණ ලබා දීම. දැන් කාන්තාවකට ඒ ඇඳුම් පැළඳුම් ගන්න, තෑගි භෝග ගෙනත් දෙන්න, ඒ උපකාර, ඒ ශක්තිය, ඒ මුදල් ස්වාමි පුරුෂයෙක් දෙන්න ඕන. ඒක වගකීම. දැන් සමහර කෙනෙක් තමන්ගේ බිරිඳ රස්සාවක් කරනවට කැමතිත් නෑ, දෙන්නෙත් නෑ. දීපු සතයක් ගානේ කුල කියනවා, බනිනවා, බිල් ඉල්ලනවා, තුන්ඩු ඉල්ලනවානේ. ඉතින් එවැනි මිනිස්සයෝ වෙන්න එපා. තමන්ගේ බිරිඳ රස්සාවක් කරනවට අකමැති නම්, තමන්ගේ බිරිඳ සල්ලි හම්බ කරන්න එළියට යනවට අකමැති නම්, ඒ වගේ දුෂ්ට හැසිරීම් වල නියැලෙන්නත් එපා. හරි බෞද්ධයෝ වෙන්න. තමන් ලැබපු මනුස්ස ආත්මෙට නිගාවක් නොවන විදියට කටයුතු කරන්න. තමන්ගේ බිරිඳ හීනමානකින් පීඩා විඳි හරි ඇඳුමක් ඇඳුමක් කරන් දෙන්නේ නැත්තම්, ඇයට ඒව ගන්න මිල මුදල් දෙන්නේ නැත්තම්, තමන්ගේ බිරිඳට සලකන්න. කොයි අම්මත් තාත්තා තෑගි භෝග ගෙනල්ලා දෙනවට කැමති. සමහර විට කියන්නේ මට ඕනි නෑ කියලා. ඒත් හොයනවා, අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. ඒ යුතුයකම් ඉෂ්ට කරන්න කියන එක තමයි බුදුහාමුදුරු බලන්න මේ ලෞකික ජීවිතේ හදාගන්නනේ. ලෞකික ජීවිතේ තියෙන මේ සදාකාලික ගිනි නිවන එක නෙමෙයි. මේ වයින් සදාකාලික ගිනි නිවෙන්නේ නැහැ. මොකද තෑගි කොච්චර ගෙනත් දුන්නත් ඇතිවීමක් නැහැනේ අපේ හිතවලට. නමුත් මේ ලෞකික ජීවිතයේ තියෙන ගින්දර, ප්‍රශ්න ටිකක් හරි අඩු කරගන්න තමයි මේ යුතුයකම් ඉෂ්ට කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. ඉතින් පෞල්වල අර්බුදවලට නම් ප්‍රධාන හේතුවක් තමයි මේ තම බිරිඳ ඉක්මවා යන ස්වාමි පුරුෂයෙක් වීම. බුදුහාමුදුරුවෝ දේශනා කළා චත්තාරි ඨානානි නරෝ පමත්තෝ ආපජ්ජති පරදාරූප සේවි අපුඤ්ඤ ලාභං නිකාම සෙයං නින්දං තතියම් නිරයං චතුත්තං. ඒ කියන්නේ මේ පරදාර සේවනයේට තමන්ගේ බිරිඳ ඉක්මවලා ගියොත් ප්‍රශ්න 4කට යා මූණ දෙනවා කියලා. පළවෙනි එක තමයි අකුසලයක් කරගන්නවා. දෙවෙනි එක තමයි සැනසille නින්දක් නැති කරගන්නවා. තමන්ගේ බිරිඳ ඉක්මවා ගියපු අය. තුන්වෙනි එක තමයි නින්දා ලබනවා. හතරවෙනි එක නිරයේ උපදින්න උනත් ඒ අකුසලය ඉදිරිපත් වෙන්න පුළුවන්. කොට මේ හතර පරදාර සේවනයේ, පරපුරුෂ සේවනයේ ආදීනව ලෙස බුදුහාඳුර දේශනා කළා තියෙනවා. මේවා ඉතින් නිරයේ ඉපදීම කියන එක පේන්නේ නැති එකක් නේ. Taman කොච්චර අසමර්ථ තත්වයකට පත් වෙලාදනේ. අකුසල තත්වයකට තමන්ගේ හිතටම තමන් පෙරදිලා කියන එකනේ පළවෙනිම දේ. අකුසල් රැස්වීම කියන එක. ඊළඟට නින්දක් නැතිවීම. පරදාර සේවනයේ නියලුණොත් නින්දක් නැති වෙනවා. ඒයි. ඒ බය, ඒ අසහනය, අවවේද, ඒවා ඒ වගේ ප්‍රශ්න. ඊළඟට නින්දා ලබන්න, නින්දා විඳින්න වෙනවා. පරදාර සේවනයේට කියන්නේ නින්දා විඳින්න වෙනවා. ඒක අනිවාර්ය එකක්. පද හැදෙනවා කියලා කියන්නේ. අන්තිම කාරණේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා නිරයේ උපදින්න එක හේතු විය හැකි දෙයක් කියලා. ඉතින් ඔන්න ඔය කාරණා ගැන ඉතාම ගැඹුරින් අපේ පින්වතුන්ලා තේරුම් ගන්නට
උත්සාහ කරන්නට ඕනේ. අද කියලා දුන්නේ උතුම් මංගල ධර්මයක්. මොකක්ද? පුත්තදාරස්ස සංඝහෝ. පුත්තදාරස්ස සංඝහෝ. දරුවන්ට සහ බිරිඳට සංග්‍රහ කළ යුතු ආකාරය ගැන මහා මංගල සූත්‍රයේ අර්ථ විවරණ වලින් අපිට ඉගෙන ගන්න තියෙන දේ මොකක්ද කියලා තමයි මේ මංගල ධර්ම සාකච්ඡාවේදී අද සාකච්ඡාවට ලක් කළේ. ඉතින් මේ උතුම් සාකච්ඡාවට ඔබට ඇහුම්කම් දෙන්න යෙදුනේ අපේ ආදරණීය අම්මා තාත්තා දෙපළක් වන ශ්‍රයානි ගුණසේකර අම්මත් හේමචන්ද්‍ර ගුණසේකර තාත්තත් ඒ දෙදෙනා දක්වපු දායකත්වය නිසා. විශේෂයෙන්ම අපේ ශ්‍රයානි ගුණසේකර ආදරණීය අම්මගේ මව්තුමියගේ පියාණන් වහන්සේ ඇල්බර්ට් අබේ ගුණසේකර පියාණන් වහන්සේට හරි සත්පුරුෂ පියතුමෙක්. ඒ වගේම අවුරුදු 11කට කලින් මිය ගිය මල්ලිකා අබේ ගුණසේකර මාතාවට සත්පුරුෂ මව්තුමියක්. ඒ දෙපළට පින් දීම තමයි මූලික අරමුණ උනේ. මම ඉතින් ඇමරිකාවට ගිහිල්ලා ඉඳිද්දි ඒ මව්ගේ ගතිගුණ, පියාගේ ගතිගුණ, ඒගොල්ලෝ ගැන මතකයන් අපේ ශ්‍රියානි ගුණසේකර අම්මා අපිත් එක්ක එකම කරුණු වුණත් එක 10-12 පාර කියලා ඇති. අම්මා ගැන, තාත්තා ගැන, අම්මා දීපු අවවාද, තාත්තා දීපු අවවාද, අම්මා ඉන්න හැටි, තාත්තා ඉන්න හැටි, ඒ ආදී කරුණු බොහෝ දේවල් අපට කියලා තියෙනවානේ. ඉතින් ඒ ආදරණීය අම්මා තාත්තා දෙන්නට පින් දෙන්න තමයි මූලික පින්කම කළේ. ඊළඟට අපේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන මුල්ලේගම කියන අතුරුගිරිය හෝමගම ප්‍රදේශයේ ගම. ඒ මුල්ලේගම කොරතොට ඒ ප්‍රදේශයේ ගම්මුලා දෑනි තුමා විදියට ඉඳියේ හේමචන්ද්‍ර ගුණසේකර අපේ පියාණන්ගේ ආදරණීය පියාණන් වහන්සේ. ඉතින් ඒ ආදරණීය පියාණන් වහන්සේ අන්තිරිස් ගුණසේකර පියාණන්ටත් එම මව්තුමියටත්. ඒ වගේම අපේ හේමචන්ද්‍ර ගුණසේකර තාත්තා දීර්ඝ කාලයක් අනුරාධපුරේ බාප්පා එක්ක කුඩම්මා එක්ක පුංචි අම්මා එක්ක තමයි ජීවත් වුණේ. ඉගෙන ගන්න කාලේ අනුරාධපුර පළාතේ හිටියේ. ඉතින් ඒ දෙපළත් සයිමන් ගුණසේකර සහ එම මව්තුමිය ඒ දෙපළට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම අපේ ගුණසේකර මාතාව පුංචි කාලේ ඉඳලා හදා වඩා ගන්නට උපකාරවත් වෙච්ච මැනිකා කියන ඒ උපාසිකාවටත් ඒ වගේම ගෙදර සුරතලයට හදපු සුනකයා පෙරි. ඉතින් මට පෙරි ගැන මතකයන් ගොඩක් තියෙනවා. මම බණටත් උපමාවට අරන් තියෙනවා සමහර වෙලාවල් වලදී. පෙරිටත් මේ පින් අත් වේවා. ඒ වගේම බණ අහපු ඔබ හැම දිනාටමත් මේ වෙනකොටත් ඇමරිකා එක්සත් ජනපදයේ මට ඊයේ කතා කරපු වෙලාවේ සඳහන් කළා මරණ ප්‍රමාණය බෙදුවම විනාඩියකට එක්කෙනෙක් විතර මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් එච්චර විශාල ප්‍රමාණයක් ඒ රටේ මිය යනවා, ලෝකෙ මිය යනවා. ලංකාවෙත් අඩුම දවසට 3-4 දෙනා 5-6 දෙනා කියලා ප්‍රවෘත්තිවල කියනවා. මම දන්නේ ඇත්ත ගණන්. නමුත් මිය යනවා ලංකාවේ බොහෝ දෙනෙක්. ඉතින් ඒ මිය ගියපු සියලු දෙනාටම මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. මේ පින් කටයුතු විතරක් නෙමෙයි අපේ ශාසනික ගමනට බොහෝ උපකාර කරලා ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ දියුණුවට විශේෂ පරිත්‍යාගයන් සිද්ධ කරලා ස්වාමින් වහන්සේලට දම්පැම් දීලා කටින වස්ත්‍ර පූජාවකුත් සිද්ධ කරලා ලංකාවට ඇවිල්ලා රැස් කරගත්ත පින් කුසල්. ඒ වගේම තංගල්ලේ උතුරු බටා තාරණිකේතන විදුසුන් සෙනසුනේ ඒ භාවනා ශාලාවේ ප්‍රධාන දායකත්වයක් අරන් කරපු පරිත්‍යාග කැපකිරීම වලින් රැස් කරගත්ත පින් කුසල්. අපට වැඩ සිටින ආවාස ආදිය සූදානම් කිරීමෙන් රැස් කරගත්ත පින් කුසල්. අද ඒ පළාතට ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩියොත් වැඩ ඉන්නේ ඒ ස්ථානවල ඒ රැස් කරගන්න සියලු පින් කුසල් සියලුම ඥාතිවරුන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. දෙවිවරු පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළටත්, ඔබ දෙපළගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත්, ඒ දුවා දරුවන්ටත්, ඒ වගේම ඔබ දෙපළගේ කල්යාණ මිතුරු මිතුරියන් ඇතුළු
සියලුම ලංකා වාසී ලෝක වාසී ඔබ ජීවත් වෙන එක්සත් ජනපද වාසී සියලු ජනතාවට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර බාධක නැතුව මේ අවාසනාවන්ත රෝගී තත්වයෙන් ලෝකයේම ඉක්මනින්ම නිදහස් වෙන්නට සියලු ජාතීන්ට ආගම්වලට අයත් සියලු ජනතාවට නිදුක් බව නිරෝගී බව සලසා ගන්නට දෙවියන්ගේ උපකාරද ලැබේවා. උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. මේ කාල පරිච්ඡේදය තුල අපිට වැඩ සිටින්නට සියලු පහසුකම් සලසා දෙමින් කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන අපේ සහෝදර පූජනීය හුරුළුනිකවැවේ සුදම්ම ෆුජි සුගත සෙනසුනේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයටත් ඔබ අප හැම දෙනාටම මේ භවයේ පුරාම සසර ගමන පුරාම සත්පුරුෂයෝ මුණ ගැහිවා. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිවා. ඊ타ම ඉක්මන් භවයකදී නිවන් දකින්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කුසල් අපිට පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. හැම දිනාටම තෙරුවන් සරණයි.